සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුකොට ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මේ පින්බර වෙසක් මාසය පුරාවට තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝසත් උපත ශ්‍රී සම්බුද්ධත්වය අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් අප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන මේ තෙමගුල සිහිකරමින් ධර්මයේ හැසිරෙන්ට උනන්දු වෙන කාලේ ශ්‍රද්ධා රූපවාහිනියේ විශේෂ වෙසක් සද්ධර්ම දේශනා මාලාව ලෙස ඔබට අහන්ට ලැබෙනවා හැබෑම රහතන් වහන්සේලාගේ මුවින් වදහල සද්ධර්ම දේශනා. ඉතින් අද මේ දේශනාවට දායකත්වය දරන්නේ කඩුවෙල මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ සුපින්වතුන් පිරිසකගේ දායකත්වයෙන් මැයි මාසේ 17 වන දින මියගිය PPI බාලචන්ද්‍ර පියාණන්ට පින් අනුමෝදනා පිණිස තමයි මෙහි දායකත්වය දරන්නේ. අදත් ඔබට අහන්න ලැබෙනවා උතුම් රහතන් වහන්සේ නමක් දේශනා කළ ධර්මයක්. අද ඔබට අහන්න ලැබෙන්නේ මේ ගෞතම සාසනයේ වැඩ සිටි මහානුභාව සම්පන්න මහා ශ්‍රාවක වූ රහතන් වහන්සේ නමක් වදාළ ධර්මයක්. ඒ වෙන ඒ අන් රහතන් වහන්සේ නමක් නොවේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ පැවදිව බොහෝ කල් වැඩවිසූ භික්ෂූන් අතර අග්‍රේසර වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වදාළ ධර්මයක් තමයි අද ඔබට අහන්න ලැබෙන්නේ. මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වදාළ මේ ධර්මයේ අහන්න පෙර අපට මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ పూర్ව ජීවිතේ ඒ පෙර ජීවිත කතාව අපේ බණ පොතේ කියවෙනවා. ඒක අපේ ජීවිතේට බොහෝම වටිනා එකයි. අතීත ජීවිතයක අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ සසරේ එද්දි ගොවි කුලයක උපන්නා. ගොවියෙක් වෙලා ඉපදිලා මේ අය කුඹුරු කරනවා. සහෝදරයෙකුත් හිටියා. එකම කුඹුර කොටස් දෙකකට බෙදාගෙන තමයි මේ අය
ගොවිතැන කරගෙන ගියේ. මේ වැඩිමහල් සහෝදරයාට ඒ කියන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට ඒ කාලේ වැඩිමහල් සහෝදරයා තිසරණේ ගැන ලොකු ප්‍රසාදයක් තිබුණා. ඒ කාලෙත් පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙලා වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංගරුවන ගැන හිත පහදවගෙනයි වැඩිමලා හිටියේ. බාල සහෝදරයාට එච්චර ලොකු ප්‍රසාදයක් තිබ්බේ නැහැ. දැන් ගොවිතැන් කරනවා. ওই ගොවිතැන් කරන කාලේ ගොවිතැන කරගෙන අස්වැනු නෙලාන්ට ලං වෙද්දී දැන් මේ ගොයම ලාවට කිරි වැදීගෙන එනවා. කිරි වැදීගෙන එද්දී වැඩිමහල් සහෝදරයාට හිතෙනවා අනේ මේ කිරි වැදීගෙන එන ගොයමින් මේ කිරි රසයෙන් යුතු දානයක් මට බුද්ධ ප්‍රමුඛ සංගරුවනට පූජා කරන්න ඇත්නම්. ඔය හිතුවිල්ල ඇති වුණාට පස්සේ බාල සහෝදරයාට ගිහින් කිව්වා මල්ලී මට මෙහෙම අදහසක් ඇති වුණානේ. අපි මේ වගා කරන ගොයමේ දැන් කිරි වැදිලා. මේ කිරි වැදිච්ච ගොයමින් බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට දානයක් දෙන්න ඇත්නම් කියලා මල්ලී මට හිතෙනවානේ. එතකොට මල්ලීට ආවා සාමාන්‍ය හැමෝටම එන එක. මොකද්ද මල්ලි කිව්වා අයියන්ඩි ඔය ගොයමට පැහෙන්න දීපන්. ගොයම පැහුණාට පස්සේ අපි සංඝයාටයි බුදුරජාන් වහන්සේටයි දන් දෙමු. එතකන් ඉවසාපන් කිව්වා. කල් දැම්මා. හැබැයි අයියට කල් දාන්න හිත නැහැ. අයියා කිව්වා එහෙනම් මල්ලි උඹේ කොටහ උඹ රැකගනින්. මම මගේ කොටහින් දන් දෙනවා. කුඹුර හරියටම කොටස් දෙකට බෙදාගත්තා. අයියාගේ කොටසින් පින්වතුනි දන් දුන්නා. මල්ලි දානේ දුන්නා. හැබැයි ගොයන් කිරි වැදිලා ගොයන් අස්වනු ඇවිල්ලා ඒ අස්වනු කපලා ඔක්කොම කටයුතු අවසන් වුණාට පස්සේ තමයි ඔහු දන් දුන්නේ. අයියා දානේ දෙනකොට හැම අවස්ථාවකදීම මුලින් දන් දුන්නා. කිරි වැදිලා තියෙද්දිත් දන් දුන්නා. ඕන්න ගොයම යාන්තමට පැහිගෙන එනවා. අනේ මගේ ගොයම යාන්තමට පැහෙනවා. මේ පැහෙන ගොයමෙන් දෙන්න ඕන කියලා දන් දුන්නා. ගොයන් කපන්නේ හෙටයි. ගොයන් කපන්නේ හෙට කියලා දන් දුන්නා. ගොයම පාගන්නේ හෙට කියලා දන් දුන්නා. මේ විදිහට දන් දුන්නා. පින කර ගැනීමෙහිලා අයියා ප්‍රමාද වුණේ නැහැ. හැබැයි මල්ලි පින කර ගැනීමෙහිලා ප්‍රමාද වුණා. අයියා කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ. බලන්න සසරේ පැමිණිලා ගෞතම බුද්ධ ශාසනයට එනකොට ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙරම අපේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය බුදුරජාණන් වහන්සේගේ බෝසත් උපත සිද්ධ වෙන්නත් පෙරම තමයි මේ පින්වන්ත කොණ්ඩඤ්ඤයන් දඹදිව ඔය සැවැත් නුවරට සමීපයේම තියෙන දෝණවත්තු කියන ගමේ තමයි උපන්නේ. ඒ ඉපදිලා තරුණ වයසට එනකොට හොඳට මේ ත්‍රිවේදයේ පරප්‍රාප්ත වුණා. ලක්කන ශාස්ත්‍රය ගැන හොඳට දන්න බ්‍රාහ්මණ තරුණයෙක්. හොඳ බ්‍රාහ්මණ ආචාර්යවරයෙක්. බෝසතාණන් වහන්සේගේ උපත සිද්ධ වුණාට පස්සේ ඒ උපදින් දින 7කට පසු බෝසත් කුමාරයාට නම් තැබීම සිද්ධ වුණා. ආන්නේ නම් තැබීමේ මංගල්‍යයට ඔබ අහලා තියෙනවා ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණවරු හොඳට ලක්කන ශාස්ත්‍රය දන්න බ්‍රාහ්මණවරු 8 දෙනෙක් සුද්ධෝදන රජුගේ මාලිගාවට කැඳෙව්වා. රාම, දජ, ලක්කන, මන්ති, භෝජ, සුයාම, සුදත්ත ඊළඟට කොණ්ඩඤ්ඤ. අනිත් 7 දෙනාම අපි අහලා තිනවා ඇඟිලි 2ක් ඔසවලා කිව්වා මේ කුමාරයා ගිහි ජීවිතේ වාසය කළොත් සක්විති රජ වන්නේය, පැවිදි වුණොත් ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේය. කොණ්ඩඤ්ඤයන් වහන්සේ විතරක් කොණ්ඩඤ්ඤ
තාපසතුමා විතරක් එක ඇඟිල්ලක් ඔසවලා කිව්වා. ඒ කාන්තින් මේ කුමාරයා ගෘහ ජීවිතය අතාරිනවමයි. ගෘහ ජීවිතය අත්හැරලා උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කරනවමයි කියලා ලක්ෂණ ශාස්ත්‍රය අතිශයින් දක්ෂයි. මේ අනාවේක ප්‍රකාශය කරලා පින්වතුනේ එදාමයි කියනවා මේ තරුණ කොණ්ඩඤ්ඤ තාපසයා මතු අනාගතයේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිහි ජීවිතය අත්හැරලා තමන් මහණ වුණේ. බලන්න කොච්චර කාමයන් කෙරෙහි නොඇලුණු හිතක් සසරේ පින නිසා තිබිලා තියෙන්නේ. ඉතින් එදා පැවිදි වෙලා පසු කලෙක අපගේ මහබෝසතාණන් වහන්සේ 29 හැවිරිදි වියේදී අබිනිෂ්ක්‍රියමණය කළාම තමන් එක්ක හිටපු අනිකුත් 4ක් වූ තවුසන් සමග බුදුරජාණන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන සමයේ අපෝපස්ථාන කළා. අපි කවුරුත් දන්නවා පස්වග තවුසෝ පස්වග මහණුන් විදිහට. ඒ අපෝපකාර කරලා අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගයාවේ වජිරාසනයේ මැද වැඩහිඳ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරාම ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ බුදුරජාණන් වහන්සේ මුලින්ම ගයාවේ වජිරාසන භූමිය අවට ඇසුරු කරගෙන උපදවගත් අමා නිවන් සුඛයෙන්ම සත්සතියක් වැඩ සිටියා. ඒ සත්සතියෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ අවබෝධ කරගත්ත ධර්මය මා කාටද දේශනා කරන්නේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ නිවන සොයාගෙන යන කාලේ ඇසුරු කරපු ආලාර කාලාම සහ උද්දක රාමපුත්ත කියන ඒ ගුරුවරු දෙන්නම කලුරිය කරලා. ඊළඟට බුදුරජාණන් වහන්සේට දහම් කතාව කරන්නට කියලා හිතුනේ මේ කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අසජී කියන පස්වග භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඔබ දන්නවා බරණැස ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් නවතා බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරද්දී අපි අද මේ දහම් කතාව අසන අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කළේ. බුදුරජාණන් වහන්සේ උදානයක් පහල කළා අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ බවත් කොණ්ඩඤ්ඤයන් මා දෙසූ දහම අවබෝධ කළා. බවත් කොණ්ඩඤ්ඤයන් මා දෙසූ දහම අවබෝධ කළා කියලා භාග්‍යතුන් වහන්සේ උදාන වාක්‍ය පහල කළා. බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවෙන්ම දහම ආසා ධර්මය අවබෝධ කරගන්නට උපකාර වුණේ එදා පින්වතුනි පිනට ප්‍රමාද නොවීමයි. අතීත සසරේ පිනට ප්‍රමාද නොවී මුලින් පින් කරපු නිසා මුලින්ම අවබෝධ කරන්නට ලැබුණා. ඒ නිසා පිනට ප්‍රමාද වෙන්න එපා. යහපතට ප්‍රමාද වෙන්න එපා. කුසලයට ප්‍රමාද වෙන්න එපා. සසරේ පිනට කුසලයට ප්‍රමාද නොවීම නිසා තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට මුලින්ම ධර්ම අවබෝධ කරන්නට වාසනාව උදා වුණේ. මුලින්ම ධර්ම අවබෝධ කළා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා බවට පත් වුණා. ඉන් පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍ර ධර්මය අහලා සකල ක්ලේශයන් නසා බුදුරජාණන් වහන්සේගේ ලය මඩලේ උපන් ශ්‍රාවක පුත්‍ර රත්නයක් ලෙස උතුම් අරහත්ත්වය සාක්ෂාත් කොට වදාලා අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ. එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට මේ ලෝකේ රහතන් වහන්සේලා විදිහට හිටියේ 6 දෙනයි. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඊළඟට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, වප්ප මහරහතන් වහන්සේ, බද්දිය මහරහතන් වහන්සේ, මහානාම මහරහතන් වහන්සේ, අසජි මහරහතන් වහන්සේ. මේ රහතන් වහන්සේලා 6 නම විතරයි. එතකොට ගෞතම සාසනේ මුලින්ම පැවිදි වෙච්චි මුලින්ම ශ්‍රාවක භාවයට පත්වෙච්ච පිරිස.
පස්සේ කාලේ ගෞතම සාසනයේ බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාව ආරම්භ කළාම වේගින් රහතන් වහන්සේලා බිහි වුණා, බොහෝ දෙනෙක් පැවිදි වුණා. සංසාරේ අග්‍රශ්‍රාවක භාවයටම පිම්පිරු සාරිපුත්ත මහා මොග්ගල්ලාන දෙනම වහන්සේත් ගෞතම සාසනයේ පැවිදි වුණා. ගෞතම සාසනයේ පැවිදිව අරහත්ත්වයට පත් වුණාට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බොහෝ සම්භාවනාවට ප්‍රශංසාවට පත් වුණානේ. එතකොට පින්වතුනි යම් තැනකට වැඩම කළාම ඒ වැඩම කරන ආවාසයේදී වැඩම කරන විහාරයේදී සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලාට භික්ෂූන්ගේ බොහෝ ගරු සත්කාර සම්මාන ලැබෙන්න ගත්තා. එසේ ලැබෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා හරියට ලැජ්ජාවට පත් වෙනවා කියනවා. ඒත් හේතුව මොකෝ තමන්ට වඩා බොහෝ වැඩිහිටි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ සංඝ පිරිසේ වැඩ ඉන්නවා. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අතර ඉන්න සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලාට ඉදිරියට අඬ ගහනවා, සාරිපුත්තය ඔබ මගේ දකුණු පසින් වැඩ ඉන්න, මහා මොග්ගල්ලානේ ඔබ මගේ වම් පසින් වැඩ ඉන්න කියලා. එතකොට සාරිපුත්ත මහා මොග්ගල්ලාන දෙනම වහන්සේලා ඒකට හරි මැලි වෙනවා කියනවා. මොකද මහත් වූ සංඝ පිරිස මැද වැඩිහිටිම භික්ෂුව ලෙස අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ වැඩ ඉද්දී අපි කොහොමද ඉස්සරහාම ඉඳගන්නේ කියලා. මේ වෙන අපහසුතාවය අපගේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දැක්කා. හරි සංවේගයක් උපන්න උන්වහන්සේට. මා නිසා මේ අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ වෙහෙසටපත් වෙනවා කියලා. අන්න එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තීරණය කළා මම හුදෙකලා වෙන්න ඕන. හරි පුදුම සහගත ජීවිතයක් පින්වතුනි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට තිබුණේ. මම හුදෙකලා වෙන්න ඕන කියලා කල්පනා කරලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කල්පනා කළේ සංඝ පිරිසෙන් වෙන්ව හුදෙකලාව වැඩින්ටයි. ස්වාමීනි මං හුදෙකලා වාසයට ප්‍රියයි කිව්වා. බුදුරජාන් වහන්සේ අහනවා කොණ්ඩඤ්ඤය ඔබ හුදෙකලා වාසයට වඩින්නේ කොහාටද? ස්වාමීනි මං කල්පනා කළේ හිමාලයේ මන්දාකිණී විල් තීරයේ චද්දන්ත හස්තීන් වාසය කරන භූමියට වඩින්ට. එහි මට සුවසේ වැඩ ඉන්න පුළුවන් කිව්වා. බුදුරජාන් වහන්සේ එතකොට වදාලා මේ කොණ්ඩඤ්ඤය ඔබ යමක් සිතුවාද මේට සුදුසු කාලයයි කියලා. ඉතින් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කොට ප්‍රදක්ෂිනා කොට හිමාලයේ මන්දාකිණී විල් තෙරට වැඩම කළා. මහත් වූ සංඝ පිරිසෙන් වෙන්ව තනිවම. ඒ හිමාලයේ මන්දාකිණී විල් තීරයට වැඩම කරනකොට පින්වතුනි ඔය මන්දාකිණී විල් තෙරට වෙන්න හිටියේ චද්දන්ත කියන කුලයේ හස්තියෝ. ඔය චද්දන්ත කුලයේ හස්තීන් පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරපු පරම්පරාවක්. ඒ නිසා ශ්‍රමණ රූපයට හරි ආදරෙයි. එදා අපගේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මන්දාකිණී විල් තෙරට වැඩම කරනකොට චද්දන්ත හස්තිරැලේ නායක හස්තියා දුරින්ම දැක්කා අහස් ගමනින් උතුම් ශ්‍රමණයන් වහන්සේ නමක් මේ මන්දාකිණී විල් තෙරට වැඩම කරලා හරි සතුටටපත් වුණා. සතුටටපත්ව පෙර ගමන් ගිහිල්ලා උන්වහන්සේව ගෞරවයෙන් යටහත් පහත්ව පිළිගත්තා. පිළි අරගෙන මේ හස්තියා කුංච නාද කළා කියනවා මුළු හස්ති රැළටම ඇහෙන්න. හස්තියනේ වරෙල්ලා අපට පින්කෙතක් පහළ වුණා. අපට පින්කෙතක් පහළ වුණා කියලා අතිශයින් ප්‍රීති වුණා. අපිට උපස්ථාන කරලා පින් කරගන්න පුළුවනි කියලා.
ඉතින් එදා ඉඳලා පින්වතුනි හස්තීන් තමයි අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අප උපස්ථාන කළේ මනුස්ස වාසීන් ඈත් වෙලා. හස්තීන්ගේ අප උපස්ථාන ලැබමින් උන්වහන්සේ හුදකලාව ඒ මන්දාකිණී විල්තර තිබුණ ගුහාවක සුවසේ වාසය කළා. ඒ තමයි රහතන් වහන්සේලා. නිකලෙස් සිද්දරූ රහතන් වහන්සේලා. ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළ අනුකම්පාවෙන්. බලන්නේ ධර්මයේ කියන දේ මේ සද්ධර්මයේ තිබෙන්නේ පුදුමාකාර රසයක්. මම මේ සද්ධර්මය අහලා ගොඩාක් පැහැදුනා. බුදුසසුන වදාළ මේ ධර්මය හැම ආකාරයෙන්ම බැඳීම් රහිත විරාගී ධර්මයක්. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියනවා මේ සද්ධර්මයේ තිබෙන්නේ පුදුමාකාර රසයක්. ඒ දහම් රසය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අත්විඳා. ඒ ධර්ම අමෘතේ පානය කොට උන්වහන්සේ අජරාමර බවට පත් වුණා. බුදු සමිඳුන් වදාළ මේ ධර්මය හැම ආකාරයෙන්ම බැඳීම් රහිත විරාගී ධර්මයක්. මේ සද්ධර්මය කියලා කියන්නේ සියලු බැඳීම් සියලු එකතු වීම දුරු කරවන දුකත් එක්ක එකතු නොවෙන පරම විරාගී ධර්මයක්. මේ ලෝකයේ නොයෙක් විදිහේ අරමුණු තිබෙනවා. ඒවා අතර ලස්සනට පෙනෙන රාගය ඇති කරන අරමුණු නිසා ඇතිවෙන සංකල්ප මුළු මිනිස් ලෝකයේම කලබල දානවා කියලායි මං හිතන්නේ. බලන්න රහතන් වහන්සේලා වදාරන අර්ථ. මේ ලෝකයේ තිබෙන නොයෙක් අරමුණු. ඒ අතර මිනිස්යාව අවුස්සලා දාන කාම අරමුණු තියෙනවා. මොනවද පිංගුතුනේ කාම අරමුණු? චක්කු විඤ්ඤය රූපා. ඇහැට පේන රූප තියෙනවා. ඉට්ඨා කාන්තා මනාපා. ඉෂ්ඨ කාන්ත මනාප පිය රූපා. ප්‍රිය රූපී. කාමෝප සංහිතා. කැමැත්ත ඇති වෙන රජනීයා කෙලස් වැగిරෙන රූප. ඊළඟට මේ ශබ්ද තියෙනවා කනට ඇහෙන. ඒ වගේම ප්‍රියමනාප කෙලස් ඇති වෙන ශබ්ද. නාසයට දැනෙන ගඳ සුවඳ තියෙනවා කෙලස් ඇති කරන ගඳ සුවඳ. දිවට දැනෙන කෙලස් වගුරුවන රසයන් තිබෙනවා. කයට දැනෙන ප්‍රියමනාප මනාපික වූ පහස තිබෙනවා. මේ අරමුණු කෙරෙහි සිහිනුවන නැති පුරුෂයා ඇලීමෙන් සංකල්ප ඇති කරගන්නවා. ඒ සංකල්පයට කියනවා කාමය. බුදු දේශනාවේ තියෙනවා නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ තුල තිබෙන විසිතුරු දේවල් නෙමෙයි කියනවා කාමය කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමයේ යනු සංකල්පීය රාගයකි. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. විචිත්‍ර දේ මේ ලෝකේ හැම තියෙයි. අත්ත්‍ත්‍ති දිහිරා විනයන්ති චන්දං. ඥානවන්ත කෙනා සිහිනුවණින් යුක්තව කටයුතු කරලා ඒ විසිතුරු දේවල් ගැන තමන්ගේ හිතේ ඇතිවෙන චන්දරාගය තමයි කියනවා දුරු කරන්නේ. හැබැයි එහෙම දුරු කරගන්න බැරි සිහිනුවණ නැති අය බහුල නිසා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියනවා මේ ඇහැට පෙනෙන රාගය ඇති කරන අරමුණු නිසා තමා තුළ ඇති කරගන්න සංකල්ප වලින් මුළු මිනිස් ලෝකෙම කලබල දානවා කියලයි මන්නම් හිතන්නේ කියලා. දැන් අද වර්තමාන ලෝකෙ ගත්තාම මේ කාමයේ නිසා මිනිස්සු කොච්චර පිස්සු වැටිලාද? කාමයේ නිසා කොච්චර කැළඹිලාද? මේ එදා රහතන් වහන්සේලා පැවතු අර්ථයි. සුළඟට ඇවිස්සලා ගහගෙන යන දූවිලි වැස්ස වහිනකොට සංසිඳෙනවා. ආන්නේ වගේමයි ප්‍රඥාව උපදවාගෙන සරාගී සංකල්ප දිහා බලනකොට ඒවා සංසිඳිලා යනවා. හරියට මහා වරුසාවක් ඇදහිලා ඇවිස්සිච්ච දූවිලි සංසිඳවනවා වගේ ප්‍රඥාවෙන් යුක්තව ජීවිතේ දිහා බලනකොට සරාගී සංකල්ප කොහොම සංසිඳිලා යනවා.
රහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ හිටියේ ඒ විදිහටයි. එක අවස්ථාවක මේ ගෞතම ශාසනයේ පැවිද්ද ලැබුවා සමුද්ද නමින් තරුණයෙක්. මේ සමුද්ද තරුණයා හරීම කඩවසම්. කඩවසම් නිසාම ඔහුට සාමාන්‍යයෙන් පිරිස කතා කළේ සුන්දර සමුද්ද කියලා. ලස්සන සමුද්ද කියලා කතා කළා. මේ කඩවසම් සමුද්ද තරුණයා කියලා කියන්නේ මහා ධනස්කන්ධයක් ඇති සිටු කුලයක එකම එක පුතා. ඉතින් අම්මගෙන් තාත්තගෙන් බොහෝම අමාරුවෙන් අවසරය අරගෙන ඕන්න ගෞතම සාසනේ පැවිදි වුණා. පැවිදි වෙලා මේ ස්වාමීන් වහන්සේ බොහෝම වීරියෙන් උත්සාහයෙන් ධර්මයේ ජීවිතේ පූජා කරලා ධර්මයේ හැසිරෙනවා. මෙහෙම ධර්මයේ හැසිරෙනකොට දැන් දෙමව්පියන්ගේ ධර්මයේ හැසිරීමක් නැහැ. මෑණියෝ දවසක් ඒ කාලේ තිබුණ සැනකිරි භූමියකට ගියා. එදා සුන්දර සමුද්ද තෙරුන් වහන්සේගේ අම්මට දකින්න ලැබෙනවා සුන්දර සමුද්ද තෙරුන් වහන්සේගේ ගිහි කාලේ යාළුවෝ දැන් තමන්ගේ බිරිඳ ඊළඟට හොරතල් දරු පැටියොත් එක්ක ඇවිල්ලා මේ සැනකිලි භූමියේ සතුටු වෙනවා. එතකොට මේක දකින්නකොට අර අම්මාගේ හිත දෙවිලා ගියා, හොස් කාලා ගියා පපුව. ඇයි හිතනවා අනේ මගේ පුතාත් ගිහි ගෙදර හිටියා නම් තමන්ගේ ප්‍රිය බිරිඳත් එක්ක ඇවිල්ලා මගේ මොනුපුරු මිනිපිරියොත් එක්ක අනේ මේ සැනකෙලි බිමේ මෙහෙම සතුටු වෙන්නේ. කොහොම ඉඳ තිබ්බ කෙනෙකුටද මේ විපත සිද්ධ වුණේ? දැන් කාත් කවුරුවත් නැතුව අනේ සිවුරක් පුරවගෙන ඉන්නවනේ කියලා දුක උපන්නා. මේ අම්මා උපායක් යෙදුවා. මේ අම්මා ජනපද කල්යාණියෙකුට කතා කරලා ඇයට කියනවා දුවේ මට මගේ දරුවා ආයේ සිටු ගෙදර ඉන්නවා දකින්න ඕන. ඒ නිසා ඔබ මගේ දරුවාව කොහොම හරි ස්ත්‍රී මායාවෙන් වසඟ කරවලා සිවුරු අරවලා මට ගෙදරට ගෙනත් දීපන් කිව්වා. බාරගත්තා මේ කාන්තාව වැඩේ බාරගෙන සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ඉසව්වි සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේව වසඟ කරගන්නට කල් බලමින් ඉන්නවා. ඒ කල් බලමින් ඉඳලා ඒක අවස්ථාවක් ලැබිච්ච මොහොතක සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේව රාගයෙන් කලඹවා ගන්නට වස්ත්‍ර පවා ඉවත් කරමින් নানা ප්‍රකාර දේ කළා. හැබැයි මේ নানা ප්‍රකාර දේ කරනකොට සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට නිකලස් බව ලැබලා නැහැ. නමුත් සිහිනුවණින් ධර්මයේ හැසිරෙන කෙනෙක්. සිහිනුවණ උපදවගෙන ප්‍රඥාවෙන් ජීවිතය ගත කරපු කෙනෙක්. ඒ නිසා අර ස්ත්‍රියව කොච්චර මායම් කරත් ඒ ස්ත්‍රී මායාවෙන් උන්වහන්සේව වසඟ කරගන්නට බැරිව ගියා. අවසානයේ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ස්ත්‍රිය විසින් සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේව වසඟ කරගන්නට කරන මායාවනුත් ඒ මායාවන් ඉස්සරහා යුද්ධයකට වැදිච්ච මහා හස්තිරාජයෙක් ඉන්නවා වගේ සුන්දර සමුද්ද ස්වාමීන් වහන්සේ ඉන්න හැටි දැකලා බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ අතින් කියවෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්දේ බලන්ට මේ වෙලාවේ යුද්ධයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට එ르දි නැහනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි යුද්ධේ කොසල් රජුරුවන්ගේ එකක්ද ස්වාමීනි? එහෙම නැත්නම් බිම්බිසාර රජුරුවන්ගේද? නැත ආනන්දය එක්තරා වෙසඟනකුත් මගේ ශ්‍රාවක පුතෙකුත් යුද්ධයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි කවුද යුද්ධෙන් දිනන්නේ? ආනන්දය මාගේ පුත්‍ර වූ සුන්දර සමුද්දය යුද්ධේ දිනනවා කිව්වා.
ඒකල බුදුරජාණන් වහන්සේ සුන්දර සමුදු ස්වාමීන් වහන්සේට ඇහෙන්න ලස්සන ගාථාවක් වදාලා යෝධ කාමී පහිත්වාන යම් කෙනෙක් කාමී ගැන ඇති ඇල්ම ප්‍රහාණය කරලා අනාගාරී පරිබ්බජේ කාමී ගැන ඇති ඇල්ම ප්‍රහාණය කළ හිතින්නම් අනගාരിക පැවිද්දටපත් උනේ කාම භව පරික්කීනම් කාමයට යලි යලි උපදින්න තියෙන ආසාවත් ප්‍රහාණය කරපු කෙනාට තමහම් බ්‍රූමි බ්‍රාහ්මණං ශ්‍රේෂ්ඨ කෙනා කියලායි බුදුවරු කියන්නේ කියලා ගාථාවක් වදාලා. ඒ තුලින්ම සුන්දර සමුද්දු ස්වාමීන් වහන්සේට වීරිය උපන්න ප්‍රඥාව මුහු කුරා ගියා. අභිඥා සහිත රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ප්‍රඥාව උපදවාගෙන රාග සංකල්ප දිහා බලනකොට ආන්නේවා සංසිඳලා යනවා. ඇයි මේ සාමාන්‍ය ලෝක සත්වයා සරාගී දේ ඉස්සරහා ඇවිස්සෙන්නේ? ප්‍රඥාව නැති නිසා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වදාලා ප්‍රඥාව උපදවාගෙන සබ්බේ සංඛාරා අනිච්චාති සකස් වෙච්ච හැම දෙයක් ගැනම අනිත්‍යයි කියලා දකිනකොට එයා දුක ගැන කලකිරෙනවා. කෙනෙකුගේ ජීවිතේ පිරිසිදු වෙන්නේ ඕන ඔය විදිහට ප්‍රඥාව උපදවාගෙන සකස් වෙච්ච හැම දෙයක්ම දුක් විදිහට දකිනකොට එයා දුක ගැන තමයි කලකිරෙන්නේ. කෙනෙක් පිරිසිදු වෙන්නේ ඕන ඔය විදිහට. ප්‍රඥාව උපදවාගෙන හැම ස්වභාවයක්ම තමන්ගේ වසඟේ පවත්වන්නට බැරි අනාත්ම දේ විදිහට බලනකොට එයා දුක ගැන කලකිරෙනවා. කෙනෙකුගේ ජීවිතේ පිරිසිදු වෙන්නේ ඔන්න ඔය විදිහට. දැන් පින්වතුනි මේ ගාථාවන් වදාරන්නේ ජීවිතේ මුළුමනින්ම පිරිසිදු කරගත්ත නිකලෙස් මහරහතන් වහන්සේ නම. ඒ නිකලෙස් මහරහතන් වහන්සේ කවුද? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ධර්මයේ වදාලා මේ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්. බුද්ධානුබුද්ධ කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුවම හික්මෙන කෙනෙක්. ඒ නිසාම ඉපදීමත් මරණයත් නැති කළා. බඹසර ජීවිතය සම්පූර්ණ කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශයේ අනුව හික්මෙන කෙනාට ලැබෙන ඵලය එයයි. මේ සංසාර සැඩ සයුරේ යන තාක් පින්වතුනි අපිට ඉපදීමත් මරණයත් ලැබෙනවා. ඉපදීමත් මරණයත් ලැබෙනකොට ඉපදීමත් මරණයත් නිසා යන්තාක් විඳවිලි තියෙනවද? ඒ සියලු විඳවිලි අපිට විඳවන්න වෙනවා. දැන් බලන්න මේ උපතක් නිසා අපි මේ ජීවිතේ මේ කෙටි කාලය ඇතුලේ අපි කොච්චර විඳවනවාද? අපි ගත්තොත් බුද්ධ දේශනාවේ මේ උපදින ජීවිත සුගති දුගති වශයෙන් කොටස් දෙකකට බෙදුවා. ඒ අතරින් මනුස්ස ලෝකයේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ සුගතියක් කියලායි. එතකොට අපි මේ වෙද්දී ඉපදිලා ඉන්නේ මේ සුගතියක. නමුත් මේ සුගති ලෝකයේ ඇවිල්ලා මේ කෙටි කාලයේ ඇතුළත විතරක් අපි කොයිතරම් කායිකවත් මානසිකවත් දුක් වේදනා විඳවුවාද? මේ සුගතියක් ඇතුලේ මෙහෙම දුක් නම් තියෙන්නේ ආයේ දුගතිය ගැන නම් කතා කරන්නම දෙයක් නැත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව කෙනෙක් හික්මෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුව හික්මෙන කෙනා ලබන ඵලය තමයි ඉපදීමේ මරණේ නිමාව වූ අරහත්ත්වය. භාග්‍යතුන් වහන්සේ තමයි කුසලෝ විමස්ස ලෝකස්ස මේ ලෝකයේ ගැන මුළුමනින්ම දන්නා කෙනා. කුසලෝ පරස ලෝකස්ස පරලොව ගැන මුළුමනින්ම දන්නා කෙනා. කුසලෝ මාර දෙහියස්ස මාරයාට අයිති දේ ගැන මුළුමනින්ම දන්නා කෙනා. කුසලෝ අමාර දෙහියස්ස මාරයාට අයිති නැති තැන ගැන මුළුමනින්ම දන්නා කෙනා. අපගේ භාග්‍යතුන් වහන්සේ කුසලෝ මච්චු දෙහියස්ස මරණයට අයිති දේ මුළුමනින්ම දන්නේය. කුසලෝ අමච්චු දෙහියස්ස මරණයක් නැති අමෘත නිවන ගැනද බුදුරජාණන් වහන්සේම මැනවින් දන්නේය.
ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව යමික් ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒ අනුශාසනාවට අනුව තමන්ගේ ජීවිතේ ගත කරනවා නම් මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ලැබුවා සිහි. ඔවුන්ට ඉපදීමෙත් මරණයේත් නැති කිරීම වන උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරන්න පුළුවන්. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දේශනා කළා මම බඹසර ජීවිතය සම්පූර්ණ කරගත්ත කෙනෙක්. හරි ලස්සන අර්ථයක් වදාලා. මහා සැඩ පහරක් තියෙනවා. ඒ වගේම ඒ සැඩ පහරේ බොහෝ උගුල් අටවලා තියෙනවා. ඒ වගේම තැනින් තැන සිටවපු උල් ගොඩකුත් තියෙනවා. පලන්ට දුෂ්කර ගල් පර්වතයකුත් තියෙනවා. හැබැයි මේ කෙනා ඒකේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ ඔක්කොම උල් කඩවලා දැම්මා. දැන් මේ කියන්නේ ලස්සන අර්ථයක්. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වදාළේ මහා සැඩ පහරක් තියෙනවා. මොකද්ද පින්වතුනි මහා සැඩ පහර? ඒ මහා සැඩ පහර තමයි සංසාර මහා සැඩ පහර. මේ සසරේ තියෙන සැඩ පහර වල තරම් දරුණු සැඩ පහරක් වෙන කොතැනකවත් නැත්තේය. මොකද්ද සසරේ තියෙන සැඩ පහර? කාම ඕඝ, කාමයේ නම් වූ සැඩ පහර. කාම සැඩ පහරට අහු වුණාම මේ සත්වයා සංසාර සැඩ සැයුරේම ආයමත් ගිලෙනවා. දිට්ඨියෝග නාන ප්‍රකාර දෘෂ්ටි මිසදිටු මතවාදවල ගිලුණහම ආයමත් මේ සසරටම කැරකෙනවා. කාම ඕග, දිට්ඨි ඕග, අවිජ්ජා ඕග. අවිද්‍යාවට අසු වෙලා ගියාම ආයමත් මේ සැඩ සයුරේම ගිලෙනවා. ආන්න එහෙම මහා සැඩ පහරක් තිබෙනවා. ඔය සැඩ පහරින් කෙනෙකුට ලේසියෙන් එතර වෙන්න බැරි වෙන්න තනින් තන උගුලුත් අටවල තියෙනවා. මොනවද උගුල්? බුදුරජාණන් වහන්සේ ගැන අපැහැදීම කියලා උගුලක් අටවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සැක හිතෙනවා. උගුලක්. ධර්මය අහද්දි සැක හිතෙනවා. උගුලක්. ශ්‍රාවක සංගරුවන ගැන සැක හිතෙනවා. උගුලක්. නිවන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළාම නිවන පිණිස මේ දේ අනුගමනය කරන්නට කියලා ඒ ශික්ෂාව ගැන සැක හිතෙනවා. උගුලක්. මෙහිම උගුල් ගොඩකුත් අටවල තියෙනවා. ඒ වගේම තැනින් තැන උළුත් සකස් කරලා තියෙනවා. ඒ හොල් තමයි ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි අගෞරවය, ධර්මයේ කෙරෙහි අගෞරවය, සංගරුවන කෙරෙහි අගෞරවය, සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගැටුණු හිත, ශික්ෂාව කෙරෙහි ඇති අගෞරවය. මේන මේ උළුත් තැනින් තැන හිටෝලා තියෙන්නේ. පලන්ට දුෂ්කර ගල් පර්වතයකුත් තියෙනවා. මොකද්ද පින්වතුනි පලන්ට දුෂ්කර ගල් පර්වතී? අවිද්‍යාව නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම නම් වූ මහා විශාල පර්වතයක් තියෙනවා. ලේසියෙන් සිඳින්න බැරි. හැබැයි මහා ඥානවන්ත මහා පින්වන්ත කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අර ඔක්කොම උල් ටික කඩලා දැම්මා. අටවපු උගුල් ටික ඔක්කොම සුණු විසුණු කළා. පලන්ඩ දුෂ්කර වූ අවිද්‍යා පර්වතය කෑලි කෑලි වලට පළල දැම්මා. සැඩ පහරින් එතර වුණා. දැන් මේ කොණ්ඩඤ්ඤ භික්ෂුව ධ්‍යාන වඩන කෙනෙක්. මාරයාගේ බන්ධනයෙන් මිදුන කෙනෙක්. මේ තමයි ගෞතම සාසනයේ පහළ වුණ හැබෑම රහතන් වහන්සේලා. ඉතින් මේ උතුම් ගාථාවන් අපට දේශනා කළේ ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ධර්මාර්ථ වදාළේ ශ්‍රාවක ජනයාට ධර්මයේ හැසිරෙන අයට අනුකම්පා පිණිස. ඔබ දන්නවනේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන අපි විස්තරය කියනකොට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අවසරය අරගෙන මන්දාකිණී වෙල්තරට වැඩම කළානේ.
ඒ මන්දාකිණී විල්තිරේ චද්දන්ත හස්තීන්ගේ ඇපෝපස්ථාන ලබමින් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ධ්‍යාන වඩමින් බොහෝම සුවසේ එහි වැඩ ඉන්නවා. සුළු කාලයක් නොවේ පිංගුතුනි වැඩ හිටියේ අවුරුදු 12ක්ම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩ හිටියේ හස්තීන්ගේ ඇපෝපස්ථාන මැද චද්දන්ත විල්තිරේ. ඉතින් ඒකේ හරිය ලස්සනට විස්තරය තියෙනවා මේ අපේ බණ පොතේ. හස්තියෝ තමයි කියනවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අවශ්‍ය කරන වළඳන පැන් ආදී දේවල් භාජන අරගෙන ගිහිල්ලා හොඬින් ගෙනල්ලා ගුහාද්වාරයේ ඉස්සරහ තියන්නේ. හස්තියෝ තමයි කියනවා මේ ගුහාව අවට තියෙන මිදුල වගේ කොටස අතුගාලා කරලා සුද්ධ කරන්නේ. ඊළඟට කැප වෙලාවේදී හස්තියෝ මේ මන්දාකිණී විලාවට කැලයේ තිබෙන නොයෙකුත් පළතුරු ආදිය ගෙනල්ලා උන්වහන්සේගේ කුටිය සමීපයේ උන්වහන්සේ එළියට වඩිනකන් ඉඳලා පිළිගන්නනවා. ඒ හස්තියෝ ගේන දෙයක් තමයි උන්වහන්සේ වැළඳුවේ. ඊළඟට මේ හස්තීන් කලින් කලට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සිවුර වැලේ තියනවා දැක්කහම ඒ සිවුර අරගෙන ගිහිල්ලා විල්දියෙන් සිවුර හොදනවා කියනවා. මේ විදිහට හස්තිය උපස්ථාන කරමින් ඉඳි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දවසක් දකිනවා තමන් වහන්සේගේ ශිෂ්‍යයෙක් විදිහට පැවිදි වෙච්ච භික්ෂුවක් පාප මිත්‍ර ඇසුරට යොමු වෙලා. පාප මිත්‍රයෝ නිසා දැන් ධර්මයේ හැසිරෙන වැඩපිළිවෙල පැත්තකින් දාලා මේ භික්ෂුව ලාමක වූ කටයුතු වලින් ජීවිතය ගත කරනවා. ආන්නේ වෙලාවේ චද්දන්ත විල්තරින් මන්දාකිණී විල්තරින් නික්මිලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ශිෂ්‍ය භික්ෂුව ළඟට ගියා. ගිහින් මේ ශිෂ්‍ය භික්ෂුවට අවවාද කළා ආයස්මත පාප මිත්‍රයා නම් ඇසුරු කරන්න එපා. පාප මිත්‍රයාගේ ඇසුරින් ඔබට යහපතක් වෙන්නේ නැහැ කියලා. මේ අවවාදය කරාම සාමාන්‍යයෙන් ඉන්නවනේ අසත්පුරුෂ කෙනා. අසත්පුරුෂ කෙනාට අවවාදය කළොත් එහෙම අවවාදෙහිලා ගැටෙනවා. ඔබට මතක ඇති අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාථාවක් වදාළේ. ඕවා දෙයිය අනුශාසය අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්න ඕන. අසබ්භාච නිවාරේ වැරද්දක් වෙනකොට ඒ වැරද්දින් ගලව ගන්න ඕන. සතං හිසෝපියෝ හෝති. එහෙම කරනකොට සත්පුරුෂයාට නම් ඒක ප්‍රියයි. අසතං හෝති අප්පියං. අසත්පුරුෂයාට නම් හැබැයි ඕක හරි අප්‍රියයි කිව්වා. ඉතින් මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ අවවාදය ලැබුවේ අසත්පුරුෂයෙක්. අප්‍රිය වුණා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව. අවවාදි පිළිගත්තේ නැහැ. ඒ අවවාදයේ පිළි නොගත්නීම ගැන කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ හිතේ මහා සංවේගයක් හටගත්තා. ඒ සංවේගයෙන් තමයි මේ ඊතුරු ධර්මාර්ථ අපට දේශනා කළේ. ආඩම්බරකාරී වුණොත්, චපල හිතක් ඇති කරගත්තොත්, පාප මිත්‍රයන්ගේ ආශ්‍රයයට වැටුණොත් ඒ භික්ෂුව ක්‍රෝධ කිරීම නැමැති දියසුලියට අහු වෙනවා. බලන්න මේ සංසාර ගමනින් එතර වෙන්න කොච්චර බාධා තියෙනවද කියලා. සංසාර ගමනින් එතර වෙනවා කියලා ගෘහ ජීවිතය අත්හැරලා මහාන වෙච්ච භික්ෂුව ආඩම්බරකාරී වුණොත්, ඊළඟට ඍජු හිතක් නැතුව, පිහිටි හිතක් නැතුව චපල හිතින් නම් ධර්මයේ හැසිරෙන්නේ. ඒකටම හරියන පාප මිත්‍රයෝ නම් ආශ්‍රයයට ලැබුණේ ඒ භික්ෂුව ක්‍රෝධය කියන දියසුලියට අහු වෙනවා. ඒ ක්ලේශය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ හැදින්වුවේ දියසුලිය කියලා. ක්‍රෝධය කියන දියසුලියට අහු වුණොත් එහෙම ආයේ සසරින් එතර වීමක් නැහැ කියනවා. සසර සැඩ පහරීම ඔහු ගිලෙනවා. ඒ නිසා අපේ ජීවිතේ ධර්මයේ හැසිරෙන අය විදිහට, ධර්මයේ හැසිරෙන්න කැමති අය විදිහට අපේ ජීවිතෙන් අපි ඉවත් කරගන්න ඕන දේවල් මොනවද?
ආඩම්බරකම. ඊළඟට වංක ගතිය. ඊළඟට පාප මිත්‍ර ආශ්‍රය. මේ දේවල් දුරු කරගන්න බැරි වුණොත් ක්‍රෝධය කියන දියසොලියට අහු වෙලා අපටත් සිද්ධ වෙන්නේ මේ දුක් සහිත සංසාර ගමනේම ආය ගිලෙන්ට. උඩගුකමක් නැති, චපල නැති, බුද්ධිමත්ව කටයුතු කරන, ඉන්ද්‍රිය සංවරය ඇති, කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති භික්ෂුව නම් දුක අවසන් කරනවා. මේ සංසාරයෙන් එතර වෙන්නේ කොයි වගේ කෙනෙක්ද? උඩඟු නැති, උදුමෝගත්ත ජීවිතයක් නැති කෙනා. චපල නැති, චපල කියලා කිව්වේ කට්ට කෛරාටික නැති අවංක කෙනෙක්. බුද්ධිමත්ව කටයුතු කරන, ඉන්ද්‍රිය සංවරය ඇති, ඇස කන නාසය දිවකය මනස හොඳට සංවර කරගත්ත, කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ඇති භික්ෂුව මේ දුක්ඛ අවසන් කරනවා. බුදුරජාන් වහන්සේ ඒ නිසානේ අවවාද කළේ න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාදමේ. පාපී මිත්‍රයෝ නම් භජනය කරන්න එපා. අධම මිනිස්සු භජනය කරන්න එපා. භජේත මිත්තේ කල්යාණේ. භජනය කරනවා නම් කල්යාණ මිත්‍රයෝ භජනය කරන්නට. භජේත පුරිසුත්තමේ. උතුම් පුරුෂයෝ භජනය කරන්නට. හේතුව මොකෝ? උතුම් පුරුෂයෙක් භජනය කළොත්, කල්යාණ මිත්‍රයෙක් භජනය කළොත් ඒ කෙනා මේ සසර දුක අවසන් කරනවා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ උන්වහන්සේ ගැන කියනවා. මොකද ඔබ හිතන්න, මිනිස් වාසයෙන් ඈත් වෙලා හස්තීන්ගේ උපස්ථාන ලබන මහා ඝන වනාන්තරයක උන්වහන්සේ වැඩ හිටියේ. එතකොට උන්වහන්සේගේ බාහිර රූප ස්වභාව, බාහිර පෙනුම ගොඩාක් ලස්සන නෑ. ඉතින් උන්වහන්සේ මේ ධර්මයේ මෙහෙමත් වදාලා. එයාගේ අත්පා කළු වැල් පුරුක් වගේ කෙට්ටුයි. නහරවැල් ඉලිප්පිලා තියෙන්නේ. ආහාර ගැනීමේ අරමුණ ගැනත් එයා හොඳට දන්නවා. එයාට තියෙන්නේ අදීන හිතක්. අපගේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඒ වෙනකොට අත්පා කළු වැල් පුරුක් වගේ මේ නහරවැල් ඉලිප්පිලා තමයි තියෙන්නේ ඇත්තේ. එතකොට පින්වතුනි, බාහිර පෙනුමෙන් නෙමෙයි මුනිවරයෙක් වෙන්නේ. බාහිර පෙනුමෙන් නෙමෙයි ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ. උපදව ගන්න ගුණයක් නිසා මුනිවරයා වෙනවා. උපදව ගන්න ගුණයක් නිසා ශ්‍රේෂ්ඨ කෙනා බවට පත් වෙනවා. උන්වහන්සේගේ බාහිර පෙනුම එහෙම වුණාට ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ආහාර අනුභව කළේ ආහාර ගැනීමේ අර්ථය දැනගෙනමයි. ඊළඟට උන්වහන්සේට තිබුණා මාරයාටවත් මඩින්ට බැරි අදීන සිතක්. මහවණේට ගිහින් භාවනා කරද්දී ලේබොන මැසි මදුරුවෝ එයාව වට කරගෙන පහර දෙනවා. ඒ වේදනාකාරී පහර ලබද්දී හොඳ සිහියෙන් ඉවසගෙන ඉන්නේ යුද භූමියට වැදිච්චි හස්තිරාජයෙක් වගේ. මේ තමයි ගෞතම සාසනයේ වැඩ සිටි රහතන් වහන්සේලා හිත් පහදව ගන්නට ඒ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන උන්වහන්සේලා කොච්චර අහිංසක හිතකින්, කොච්චර නිර්හංකාර හිතකින්, නිදහස් හිතකින් බහුන් වඩමින් මේ ජීවිතය ගත කළාද? මට දැන් මරණය ගැන අමුතු ආසාවක් නැහැ. ජීවිතය ගැන අමුතු ආසාවක් නැහැ. මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මාත් මේ කල් බලාගෙන ඉන්නේ පිරිනොම් පෑමටයි. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ගාථාව වදාළේ මේ රහතන් වහන්සේ නමකගේ හිතේ ස්වභාවය. මරණය ගැන මට අමුතු ආසාවක් නැහැ. ජීවිතය ගැන අමුතු ආසාවක් නැහැ. මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මාත් මේ කල් බලමින් ඉන්නේ පිරිනොම් පෑමටයි.
මට දැන් මරණය ගැන 아무තු ආසාවක් නැහැ. ජීවිතය ගැන 아무තු ආසාවකුත් නැහැ. ඊටා හොඳ සිහියෙන් හොඳ නුවණින් මම මේ කල් බලමින් ඉන්නේ පිරිනුවම් පාමටයි. පහනක් නෙවී යනවා වගේ පිරිනුවම් පාන්ට උන්වහන්සේ කල් බලමින් හිටියා. ඒ කාලේ උදා වුණා. ඒ වෙනකොට පින්වතුනේ අපගේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ චද්දන්ත හස්තීන් වාසය කරපු වනපියසට මන්දාකිණි විල් තීරයට වැඩම කරලා 12 අවුරුද්දක් ගත වෙලා තිබුණා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එදා තමන් වහන්සේගේ ගුහාවේ වැඩ හිඳමින් තමන් වහන්සේගේ ආයු සංස්කාර විමසද්දී දැක්ක ආයුෂ අවසන් වෙලා පිරිනුවම් පාන්ට කල් පැමිණිලා. ඒ වනපියසට වැඩම කරාට පස්සේ එදා තමයි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අවුරුදු 12කට පස්සේ භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න මේ යන්නේ. මන්දාකිණි විල්තර තිබුණ තමන් වහන්සේගේ ගුහාවෙන් චුත වෙලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ පහළ වුණා. මේ ජේතවනාරාමේ ප්‍රධාන දොරටුව ගාව ඉඳලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය දෙසට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩම කරනවා. දැන් අපි මේ ඉගෙනගත් ධර්මයට අනුව අපි දන්නවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගොඩාක් ඒ වෙනකොට මේ මනස්කාන්ත රූප ස්වභාවයක් තිබිලා නැහැ. ගොඩාක් මහලුයි. ගොඩාක් වෘද්ධයි. උන්වහන්සේ හීන් සීරුවේ වැඩම කරනවා. 12 අවුරුද්දක් තිස්සේම අර වනපියසේ එකම සිවුර පෙරෙව්වේ. ඒ සිවුරෙත් තනින් තන ඉරිලා ගිහිල්ලා සිවුර වැහැරිලා. කෙස් රැවුලුත් වැවිලා. කෙස් රැවුල් වවාගෙන වැහැරුණු සිවුරක් ඇතුව කෘෂ වූ ශරීරයක් ඇතුව කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඩිනකොට අලුත පැවිදිච්ච භික්ෂූන්ට මේ කවුද කියලාවත් අඳුන ගන්න බැරුව ගියා. ඒ භික්ෂූන් ඔච්චමට වගේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙස බලලා තිනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරිපා කමල් යුග අභියස සිරසින් වැඳ වැටුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරිපා කමල් තමන් වහන්සේගේ මුවින් සිම්බා. ඒ පා කමල් යුග ඉඹලා කියනවා ස්වාමීනි මම කොණ්ඩඤ්ඤයන් වෙමි. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤයන් වෙමි කියලා. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේව මේ සම්බුද්ධ ශාසනයේ පැවදිව බොහෝ කල් ගිය භික්ෂුන් අතර අග්‍ර වූ භික්ෂුවයි කියලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අවසර ඉල්ලනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මම පිරිනුවම් පාන්නට කැමතියි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා මේ පැමිණියේ පිරිනුවම් පාන්නට අවසර ගන්නටයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා කොණ්ඩඤ්ඤය ඔබ කොහේදීද පිරිනුවම් පාන්නේ? කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වදාළ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බොහෝ කාලයක් වැඩ වාසය කළේ මන්දාකිණි විල් තීරේ. එහි ඉන්න චද්දන්ත හස්තීන් තමයි මගේ දායක පිරිස. ඒ නිසා ස්වාමීනි මා කල්පනා කළේ ඒ චද්දන්ත හස්තීන් වාසය කරන මන්දාකිණි විල් තීරේම පිරිනුවම් පාන්නටයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එසේනම් මාගේ පුත්‍ර වූ
කොණ්ඩඤ්ඤේනි. යලි ඔබ වැනි මහානුභාව සම්පන්න භික්ෂුවකගේ ඇසුරක් මේ සබ්‍රහ්මචාරී භික්ෂූන්ට නොලැබෙන්නේය. ඒ නිසා කොණ්ඩඤ්ඤය ඔබ මේ භික්ෂූන්ට ධර්මයෙන් අනුග්‍රහ කරන්නට කියලා. ඒ වෙලාවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ නම් වූ අසහාය ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අහස් ගැබට පැන නැගිලා අහසේ පළඟක් බැඳගෙන වාඩි වෙලා මහත් වූ භික්ෂු සංඝයාට උතුම් සද්ධර්මයේ දේශනා කළා කියනවා. සිංහරාජෙක් තමන්ගේ ගුහා ద్వාරයේ ඉඳලා සිංහනාද කරනවා වගේ. ඒ ධර්ම දේශනාව අවසන් වෙලා භික්ෂූන්ට දහම් කතාවෙන් අනුග්‍රහ කරපු කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා ආයමත් වතාවක් බුදුරජාන් වහන්සේගේ සිරිපා කමල් යුග සාදරයෙන් වන්දනා කළා. බුදුරජාන් වහන්සේ වැඩ හිටපු ආසනේ වන්දනා කරගෙන ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කර කර වන්දනා කළා. මේ බලන්න හැබැයිම රහතන් වහන්සේලාගේ ජීවිතයේ ස්වභාවය. හැබැයිම රහතන් වහන්සේ කියලා කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේව ධර්මයේ තුලින් දැකවදාළ කෙනෙක්. ඒ නිසා ශාස්ත්‍රූන් වහන්සේ වෙනුවෙන් පූජා කළ ජීවිතයක් රහතන් වහන්සේට තිබෙන්නේ. ඒ නිසා පින්වතුන්ලා මේ අහන ධර්මයන් තුලින් හැබැයිම රහතන් වහන්සේ නමකගේ ස්වභාවය හොඳින් තේරුම් ගන්න ඕන. අපි හැබැයිම රහතන් වහන්සේ නමකගේ ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් මම රහතෙක් මී කියලා උදන් අනන නීච පුද්ගලයන්ගේ නීච අදහස් වලට වසඟ වෙලා කලාතුරකින් ලැබුණ මේ බුද්ධ ශාසනයේ දායාදය අහිමි කරගන්න අභාග්‍යයට අපිට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැබැයිම රහතන් වහන්සේ නමකගේ ස්වභාවය කෙසේද කියලා අඳුනගන්නට අද මේ අහන ධර්මයක් ඔබට බොහෝ උපකාරී වෙනවා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් යුග වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලයි බුදුරජාණන් වහන්සේ අභිමුඛයෙන් නොපෙනී ගියේ. චද්දන්ත විල්තිරේ පහළ වුණා. චද්දන්ත විල්තිරේ තමන් වහන්සේගේ ගුහාවේ උන්වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපුණා. මේ වෙනකොට බොහෝ වෙලාවට හවස් කාලේ නොබිලා තිබුණේ. මේ හවස් කාලේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සිංහ සෙයියාවෙන් ගුහා ద్వාරේ සැතපුණා පිරිනොම් පාන්ට අදිෂ්ඨාන කරගෙන. ඉතින් සැතපුණ ඉරියව්වේම පිංගුතුනේ අනුපිළිවෙලින් ධ්‍යාන වලට සමවැදිලා උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනොම් පාවදාලා. එසේ පිරිනොම් පෑවට පස්සේ ඔන්න පිරිනොම් පාපු මහරහතන් වහන්සේගේ නිශ්චල දේහය පිංගුතුනේ අර ගුහා ద్వාරේ තියෙනවා. හස්තියෝ දන්නේ නැහැ මහරහතන් වහන්සේ පිරිනොම් පාවදාළ බවක්. එදා උපස්ථාන භාරව තිබුණේ හස්තිරලේ නායක හස්තියට. මේ හස්තිය වෙනදා වගේම මහරහතන් වහන්සේගේ කුටිය සමීපයට පැමිණිලා මුවදෝවනය කරන පැන් පාත්තරින් අරගෙන ඇවිල්ලා ගුහා ద్వාරයේ ළඟ දන ගහගෙන බලාගෙන ඉන්නවා කියනවා. වෙනදා ගුහාවෙන් එළියට වැඩම කරන වෙලාවට අනේ මහතෙරුන් වහන්සේ වඩීවි කියලා. බොහෝ වෙලා බලන් හිටියා ඒත් වඩින්නේ නැහැ. ඒ නිසා මේ හස්තියා ගුහාවේ ద్వාරයට ඇහැ තියලා බලනවා කියනවා. ඇතුලේ පේන්න ඉන්නවද කියලා. එතකොට දකින්නවා තෙරුන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපෙලා ඉන්නවා. හස්තය බැලුවා අසනීපයක්වත්ද ගිලන් වෙලාවත්ද. මේ ගුහාවේ ඇතුළට තමන්ගේ දිගු හොඬේ දාලා හස්තියා රහතන් වහන්සේගේ ශරීරයේ ස්පර්ශ කළා. ඒ ශරීරය ස්පර්ශ කරද්දී ශරීරය සීතල වෙලා
හොඳට හදවතට තමන්ගේ හොඬේ තියලා බැලුවා. හද ගැස්ම නැවතිලා. ඒ හස්තියගේ හදවතේ මහා වේදනාවක් හටගත්තා. අනේ අපට පහළ වුණ පින්කෙත අතුරුදහන් වුණා. අනේ අපි කෙරෙහි කරුණාවෙන් වැඩ හිටපු ඒ මහා උත්තමයන් වහන්සේ ඒ කාරුණික ඇස් සදහටම පියාගෙන අපි දන් පුදා අප උපස්ථාන කළ ඒ උත්තමයන් වහන්සේගේ හද ගැස්ම නැවතිලා කියලා එදා ඒ හස්තිය මහා වේදනාවෙන් කුංචනාද කරනකොට 20000ක් පමණ වූ ඒ වනයේ හිටපු සියලු චද්දන්ත හස්තීන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පිරිනිවීම වෙනුවෙන් වේදනාවෙන් කුංචනාද දුන්නා. පින්වතුනි, ඒ කුංචනාදය අකනිටා බඹලෝතෙක් ඇසුනා කියලා බණ පොතේ සඳහන් වෙනවා. මහරහතන් වහන්සේ පිරිනවම් පාපු ඒ පිම්බිමට එදා දසදහසක් ලෝක ධාතු වලින් දෙවිවරු රැස් වුණා. දෙවියෝ ඊටාම මනෝරම්‍ය දෙනක් කෙරෙව්වා රහතන් වහන්සේගේ ශරීරය ආදාහනය කිරීම පිණිස. ඒ චිතකේ නංවල රහතන් වහන්සේගේ ශ්‍රී ශරීරය, ඒ ශ්‍රී දේහය චිතකේ මත තබා තිබෙද්දී දායක පිරිස විදිහට හස්තීන්ම චිතකේ ප්‍රදක්ෂිනා කරලා ඒ සියලු හස්තීන් චිතකේ ප්‍රදක්ෂිනා කොට රහතන් වහන්සේ වන්දනා කොට අවසන් ගෞරව දැක්වුවට පස්සේ හස්තීන් විසින්ම මේ චිතකේ දැවීම සිද්ධ කළා. ඒ චිතකේ දැව්වට පස්සේ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේලා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ චිතකයේ දෙවෙනි තැනට වැඩම කරලා 13 වහන්සේලා අරගත්ත කියනවා. නිකලස් හිතක් දරාගෙන වැඩ හිටපු උත්තමයෙකුගේ ඒ 13 වහන්සේලා අරගත්ත රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ 13 වහන්සේලා පිළිගන්නවම අපගේ භාග්‍යතුන් වහන්සේ ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා තැන්පත් කොට ස්තූපයක් කෙරෙව්වා. ඒ ස්තූපයට වන්දනාමාන කරලා උපස්ථාන කරලා තමන්ගේ ජීවිතයට සැපසලසා ගත්ත පිරිස මේ පමණයි කියලා පින්වතුනි අපිට කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඇතැම්මු ඉන්නවා මේ වර්තමානයේ හිස්පුරුෂයෝ ධාතු වන්දනාවක් කළොත් ඒකටත් ගරහන. රහතන් වහන්සේලාගේ ධාතු වන්දිනවා කිව්වොත් ඒකටත් ගරහන. මේ බලන්න ශාසනය තුල තියෙන ඇත්ත ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දීත් භාග්‍යතුන් වහන්සේගේ මානුදැනුම මත කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ උදෙසා ධාතු ස්තූපයක් කෙරුණා. ඒ ධාතු ස්තූපයට සත්කාර සම්මාන කොට බොහෝ දෙනෙක් සුගතිය උපන්නා. ඉතින් මේ දහම් කතාවේ අවසානයේට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර පැවසූ ගාථා සඳහන් වෙනවා. ඔබයි බලන්නේ ගාථා. මන් ශාස්ත්‍රූන් වහන්සේව ඉතා ගෞරවයෙන් ඇසුරු කරා. බුදු සසුන සම්පූර්ණ කළා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. බවරහෙන් මුලින්ම කපල දැම්මා. ගිහි ජීවිතය අත්හැරලා මං මහණ වුණේ උතුම් අදහසක් ඇතිව. මගේ උතුම් පැතුම ඉෂ්ට වුණා. දැන් ඉතින් මං හැම දෙයකින්ම නිදහස් වෙච්ච කෙනෙක්. ඉතින් මේ හැම දෙයකින්ම නිදහස් වෙච්චි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි අපට මේ උතුම් ධර්මයන් වදාළේ. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධර්මාර්ථ වදාළ මේ ගෞතම සාසනයේ වැඩි මහල්ම භික්ෂුව වන නිකලස් ගුණදරු කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද මේ සද්ධර්ම දේශනාවෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ පළමු කොට සක්දෙවිඳු ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු පොළොවවාසී දෙවිවරු සාදරයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ අප හැම දිනාට දෙවියන්ගේ ආශිර්වාද උපකාර සලසත්වා
දෙවියෝද සංසාර දුකින් අත්මිදිත්වා. සාදු සාදු සාදු. රැස්කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවයේ චිරජීවන සම්පන්නිය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස්කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සුපින්නතුල්ලාගේ නමින් මැයි මස 17 වන දින මිය පරලොව ගිය PPI බාලචන්ද්‍ර පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වයෙන් ලෝකයේ මියයන්ට ඉදුණු ලක්ෂ සංඛ්‍යාත ඒ හැම දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. මේ දුක් සහිත වූ සංසාර ගමනින් නිදහස් වෙත්වා. සාදු සාදු සාදු. රැස්කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනට සැලසේවා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින සියලු පින්වතුන්ටත් සැලසේවා. විශේෂයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය පවත්වාගෙන යාමට ධර්ම දාන සමාජිකත්වයේ දරමින් උපකාර කරන සුපින්නතුල්ලා හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් ඔබ අප සෑම සියලු දෙනාට සියලු යහපත සැලසේවා. අභිවෘද්ධියම සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්නට ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වදාළ උතුම් ධර්මාර්ථයන් දේශනා කිරීමෙන් සහ ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානයේ ලෙස රැස්වුණ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කොරෝනා වසංගත තත්ත්වය නිසා රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මන් නිරෝග සුව සම්පන්නිය සැලසේවා. මේ බිහිසුණු වසංගතය ඊතා ඉක්මනින්ම දුරු වී සියලු දෙනාට සුවසේ දිවි ගෙවන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සුපින්නතුල හැම දෙනාට අප සෙත් පතනවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයෙන් පින්වතුන් කිසි කෙනෙකුට මේ පැතිරෙන වසංගත රෝගී තත්ත්වයෙන් පීඩාවක් රෝගී තත්ත්වයක් නොවෙත්වා. නිරෝගී සුව ශාන්තිය සැලසේවා. චිරජීවන සම්පන්නිය සැලසේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තවදුරටත් සුවසේ දහම්මග දියුණු කරගන්නට ලැබේවා. ගෞතම ශාසනයේ ඔබ හැමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. හැම දිනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.